සීතල කාමරවල ඉඳන් මේ වගේ සුරංගනා කතා කිව්වට මේ ජනතාවගේ පැත්තෙන් ඉඳන් අපි මේ කතා කරන්නේ ජනතාව කියනෝනේ අපි බඩු ගිහින් දෙනවා විශ්වාසයෙන් අපේ ගෙවල් වලයි බලාගෙන ඉන්නවා අහවල් දවසේ දෙනවා අහවල් දවසේ කියලා බඩු බාර ගන්නවා හැබැයි ගිහින් දෙන්නේ වෙන දවසක බඩු නැති වෙනවා මේවට උත්තර සපයන්න ගියාපුවම එයාලව නිකන් ෂේප් නියාය දාන්නේ මේවා කියනෝනේ දැන් ඔබ ආයතනෙත් ඔය වගේ ගැටලු ඇවිල්ලා තියෙනවා අනිත් එක්ස්ප්‍රස්ලා ඔක්කොමලා අනුකරණය කරගන්න බිහිවෙච්ච ව්‍යාපාර දැන් ඔබතුමා කියනවා ජනතාවට අපහසුතාවයන් වලට පත්වෙච්ච ජනතාවට සහන දෙන්න අපිටත් පොඩි අපහසුවක් තියෙනවා කියලා. දැන් අපේ ආයතන වලත් ගැටලු තියෙනවා මේවත් එක්ක අපිත් යන්නේ බොහොම අමාරුයි කියලා. එහෙම කියන ඔබතුමාම ඔබේ ශාඛා මේ කොරෝනා සමයේ විවුර්ත කරනවා මේ ඉතාලියේ නගරවල. ඉතින් එහෙම කරන්නේ කොහොමද? නමුත් ඒක එවන්න ලොකු මුදලක් කියදන් කරනවා. මටත් ඒක තේරුන්නේ මේ සෑහෙන කාලයක් යනකම් ඒ කතන්දරය වෙනස්. ඉතාලියේ මේ දවස්වල වැඩියෙන්ම කතා කරන්නේ කාගෝ සේවය පිළිබඳව. වැඩියෙන්ම බැනුම් අහන්නේ කාගෝ සේවාව නියැලෙන අය. මම ඒ හින්දා පතිරණ වොයිස් අපි ආවා මේ කාගෝ සේවා ආයතනවල ප්‍රධානීෙක්ව සොයාගෙන. මේ ලංකා එක්ස්ප්‍රස් ආයතනයේ ප්‍රධානී ප්‍රගීත් ක්‍රූස් මහත්මයා අයිබෝන් ප්‍රගීත් මහත්මයා. මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන්නේ මේ කාගෝ සේවාව පිළිබඳව. කෙනෙක් කියනවා මේක මාෆියාවක් කියලා. තව කෙනෙක් කියනවා මේක මංකොල්ලයක් කියලා. ඇත්තටම මේක මාෆියාවක්ද එහෙම නැත්නම් මංකොල්ලයක්ද? ඇත්තටම මාෆියාවකුත් නෙමෙයි මංකොල්ලෙකුත් නෙමෙයි. එහෙනම් මේ මොකක්ද? සේවා සපයන ආයතනය. ඉතාලියේ අපි මේ ආයතනය පටන් ගත්තේ 2014 දී. ඉන් ඉස්සරහදී ඊට ඉස්සරහ මොනහරි ප්‍රශ්නයක් ඇති වුණාම කාගවල එක්කෝ බඩු පරක් වුණා මොනහරි දෙයක් ප්‍රශ්නයක් ඇති වුණාම අපිට යන්න තැනක් නැහැ. මොකද එක එක්කෙනා ටෙලිෆෝන් එක ඔෆ් කරගත්තට පස්සේ එයාගේ ගෙවල් වලට යන්න ඕන හොයන්න මොකද උනේ කියලා අපි හැමතැනම හොය බලන්න ඕනේ ඒ පුද්ගලයාට මොනවද උනේ කියලා. අපේ බඩු වලට මොනවද උනේ කියලා. මුන් 2014 න් පස්සේ අපේ රෝමේ බිහි කළ ආයතනය බිහි කරලා වලට ඕනම ප්‍රශ්නයක් ආවම අපි ගාවට එන්න මොනවද ආගේ බඩු වලට උනේ මොනහරි ප්‍රශ්නයක් ඇතිවුනහම විසඳගන්න යන්න තැනක් තියෙනවා. ඒක බිහි කළා. ඒකට හොඳ ප්‍රතිචාරයක් ලැබිච්ච නිසා අපි ඒක ව්‍යාප්ත කළා එක එක ප්‍රදේශවලට අපේ ශ්‍රී ලාංකිකයන් ඉන්න තැන්වලට. ඉතින් ඇත්තටම සේවාවක් හැටියට තමයි පවත්වාගෙන යන්නේ. සේවාවක් හැටියට පවත්වාගෙන යනකොට ඒක මාෆියාව එකක් වෙන්නේ නැහැ. අපි වගේම සේවාව සපයන්න පුළුවන් අය ඉන්නවනම් වගකීමක් ඇතුව ඉතින් ඒගොල්ලන්ට සේවාව ලබා දෙන ආයතනයක් පටන් ගන්න පුළුවන්. දැන් පැහැදිලිව මේ වගේ සීතල කාමරවල ඉඳන් මේ වගේ සුරංගනා කතා කිව්වට මේ ජනතාවගේ පැත්තෙන් ඉඳන් අපි මේ කතා කරන්නේ ජනතාව කියනෝනේ අපි බඩු ගිහින් දෙනවා විශ්වාසයෙන් අපේ ගෙවල් වලයි බලාගෙන ඉන්නවා අහවල් දවසේ දෙනවා අහවල් දවසේ කියලා බඩු බාර ගන්නවා. හැබැයි ගිහින් දෙන්නේ වෙන දවසක බඩු නැති වෙනවා. මේවට උත්තර සපයන්න ගියාපුවම එයාලව නිකන් ෂේප් නියාය දාන්නේ. මේවා කියනෝනේ. දැන් ඔබ ආයතනෙත් ඔය වගේ ගැටලු ඇවිල්ලා තියෙනවා. එහෙම නෙමෙයිද? ගැටලු වෙනවා. මොකද ඕනෑම සේවා සපයන ආයතනයක් අපි කරන්නේ බඩු එක්ලැක්ස් කිරීම පමණයි. ඊට පස්සේ මේකට දායක වෙනවා අපි ඉන්න රටේ රේගුව ඊට පස්සේ ගුවන් ගමන් සේවා සපයන අය ඊට අමතරව ලංකාවේ රේගුව ඊට පස්සේ පර්සනල් ඉෆෙක්ට්ස් ක්ලියර් කරන්න ලංකාව රජයෙන් බෑහවුස් 5ක් නම් කරලා තියෙනවා. ඉතින් ඒවලත් ආක්‍රමික කටයුතු සහ ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම පහු කරගෙන තමයි අපි වැඩ කරන්නේ. දැන් ඔබ කියනවා මේ චේන් එකක් විදිහට මේ කියන්නේ මේක ආයතන රාශියක් එක්ක එක අවුලා මේ ගමන යන්නේ කියලා. හැබැයි මේ ආයතන වලට ජරාව දුන්නාම වැඩේ හරියට කරනවා ජරාව දුන්නේ නැතුවම මේක බ්ලොක් කරනවා මේ වගේ දේවල් ජනතාව කියනෝනේ. ඇත්තද මේක? ජරාව දෙනවයි කියන එක අපිට එහෙම කතා කරන්න බෑ. නමුත් හැමතැනම එකගතාවයවල් තියෙනවා. එයාලා ඉන්න එකක් වුණාම එයාලත් එක්ක එකගතාවයක් ඇති කරගත යුතුයි. හේතුව පර්සනල් ඉෆෙක්ට්ස් වලදී මේකේ අපේ වැඩ කරන ජනතාවනේ එයාලගේ මුදල් වැය කරලා තමන්ගේ දරුවන්ට හරි තමන්ගේ හිත මිතුරන්ට හරි දෙමව්පියන්ට හරි දේවල් යවන්නේ. එතකොට ජෙනරල් කාගෝ කැටගරි එකට ලැබෙන මිලක් තියෙනවා එයා කාගෝ වල.
එතකොට එයාලයින් එකත් එක්ක අපි අනිවාර්යෙන් කතා කරගන්න වෙනවා මෙච්චර වොලියුම් එකක් දෙන්න අපිට මේ වගේ මිල දෙන්න කියලා. මොකද එවුරු 5.50ක් 6.75ක් කියලා කියන්නේ සමහර ගොඩක් වෙලාවට පැයක සල්ලි. ඉතින් කිලෝ 10ක් යවන්න පැය 10ක සල්ලි වියදම් කරන්න ඕන. මම මේ කතා කරන්නේ අවුමය ගැන. සමහර අය ඉන්න එවුරු 16 17 ගන්න අය. ඊට පල්ලෙහාට ගත්තම සාමාන්‍යයෙන් පැයකට 5.50යි 6.50යි කියන ආදායම් ලබන්නේ. ඉතින් අපි ප්‍රශ්න තියෙන්නේ එයාලයින් එකක් අපිට අඩු මුදලක් නෙමෙයි ඒගොල්ලන් සේවය පවත්වාගෙන යන හැම සේවයක්ම පවත්වාගෙන යන්න මිලක් තියෙනවා. පැසෙන්ජර්ස්ලා ටික අරන් යනවා හිස් තමයි යන්නේ ඒකෙන් දාවක කාගෝ එක නිකන් අරන් ගිහින් දෙන්න බැරිද කියලා මිනිස්සුන්ට මතයක් තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. හැම දෙයකටම වියදමක් තියෙනවා. ඒ වියදම කව කරගන්න ඕන ඒකෙන් ලැබෙන ආදායමෙන්. එතකොට අද තියෙන තත්ත්වයේ තරඟකාරීත්වය තුළ මිල පාලනය වෙලා තියෙනවා තරඟකාරීත්වය තුළ. නමුත් සේවාව හොඳ සේවාවක් හැටියට පවත්වාගෙන යන්න නියමිත මිලක් තියෙනවා. ඒක කවුරුත් ඒ ගැන හිතන්නේ නැහැ. ඒක හින්දා තමයි මේක සම්මත දෙයක් තියෙන්නේ අර චයිනීස් සරප්පු දෙයක් හරි චයිනීස් බඩුවක් අඩු ගණනක් දීලා ගන්නවා. ඒක හැබැයි ටික දවසේ පාවිච්චි ගන්න පුළුවන්. හැබැයි හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ගන්න ඒක සමහරවිට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ සේවාවලත් ඒ කතාවම තමයි තියෙන්නේ. අපි එන්න මිල අඩු කරන්න සේවාවේ ගුණාත්මකභාවය නැති වෙනවා. තරඟකාරීත්වයක් ආවගමම එයා කරන්නේ ඉස්සල්ලාම අඩු මුදලක් දීලා අඩු මුදලක් පෙන්නලා එයා ගාවට ගන්න හදනවා. එතකොට වෙන්නේ ඒ පුද්ගලයාට ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැරි වෙනවා. සේවාව පවත්වාගෙන ගිය අයටත් ගොඩක් දුෂ්කරතාවයකට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒ මිල ඇතුළේදී වැඩ කරන්න. ඔබතුමා දැන් ප්‍රකාශ කරනවා මේ තරඟකාරීත්වය පිළිබඳව. එතකොට මේ ගනුදෙනු වල සංචරණයන් පිළිබඳව වෙනස් වීම පිළිබඳව ඔබතුමා කතා කරනවා. දැන් මේ කාලය වන විට තමයි මේ ආකාගෝ සේවා ආයතනවල බිහිවීමක් අපි දකින්නේ වර්ධනයක් දකින්නවා. ආයතන බිහි වෙනවා තනින් තන ආයතන බිහි වෙනවා නගරෙන් නගර. ඔබතුමා මීට පෙර ඒකාධිකාරිය පවත්වාගෙන ගියා. ඒ හින්දානේ ගණන් අඩු කෙරුවේ නැත්තේ. දැන් ආයතන බිහි වෙනවත් එක්කම ඔබතුමාලා දැන් ගණන් අඩු කරනවානේ. ඇයි? හොඳ ප්‍රශ්නයක් ඒක. සේවාවක් පවත්වාගෙන යන්න ඉස්සෙල්ලාම අපිට තැනක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් රෙන්ට් එකක් හැටියට ගත්තාම අපි 800ත් 1200ත් අතර මුදලක් වියදම් කරන්න ඕන කුලිය වශයෙන්. එතකොට එක සේවකයෙක් කියන්නේ අපි යාට 750ත් 1200ත් අතර වැටුමක් ගෙවනවා නම් 80ක් ඒ වැටුමට සමානව 80ක් විතර තව කන්ට්‍රිබියුටි ඒවම ගෙවන්න තියෙනවා. එතකොට එක ආයතනයයි එක සේවකයෙකුයි ගත්තොත් එහෙම අපිට කීයක් වෙනවද? ආයතනයට කුලිය 10ක් ගෙවනකොට සේවකයෙක් 1200ක් ගෙවුවොත් එහෙම ඔය දෙකේ එකතුව වෙනවා 3000ක්. එතකොට එක සේවකයෙක්ට විතරක් ආයතනය කරන්න අමාරුයි. මොකද ඒ ආසනීපයක් වුණා. තව එක්කෙනෙක් අපිට දාන්න වෙනවා. සාමාන්‍ය එක ආයතනයක් පවත්වාගෙන යන්න අවම වශයෙන්. ෆ්‍රිජ් වියදම් ගැන බැලුවොත් එහෙම අවුරුදු 3500ක් 4000ක් ඕන. එතකොට ඒකට සාපේක්ෂව අපිට කිලෝ ප්‍රමාණයක් එනවද? හැමෝම යාකාගෝ දානවද? එතකොට එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති වුණාම නමුත් මේ වියදම එහෙම තියෙනවා. ඒකට අපිට දරා ගන්න හැකියාව පරිදි තමයි අපි මිල නියාමනය කරන්නේ. එතකොට ඒකට අමතරව ගෙවන්න තියෙනවා රජයේ බදු ගෙවන්න තියෙනවා. ඊ වගේ එකක් ගෙවන්න තියෙනවා 122ක්. සේවා ගාස්තු හැටියට. එතකොට මේක පවත්වාගෙන යන්න තව වියදම් තියෙනවා. මේ බඩු ටික එකතු කරගන්න. ඒක රෝමේ දක්වා අරන් එන්න ඕන. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න ඕන, වාහනයක් තියෙන්න ඕන. මේ හයිවේ වලට ගෙවන්න ඕන. මේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට සමහර අය හිතන්නේ 6.75 කිව්වගම ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. වෙන්නේ මෙතනදී තමුන් වෙතට ආකර්ෂණය කරගන්න අවම මිලක් දෙනවා. අවම මිල දීලා මිනිස්සුන් ආකර්ෂණය කරගන්නවා. නමුත් ඒ සේවාව පවත්වාගෙන යන්න බැරි සේවාවක්. මොකද ඒ තුලදී වෙන්නේ අපිත් අපේ රස්සාව තියාගන්න ඕන හින්දා අපිට පල්ලයට බහින්න වෙනවා. එතකොට වෙන්නේ හැමදාම වෙනා වගේ ව්‍යාපාරිකයාට කරනන් යන මිනිහට කරන් යන්න හම්බෙන්නේ නැහැ. අර අනිත් මිනිස්සයා ඒකට ඔරොත්තු දෙන්නේ නැහැ.
අන්තිමට පාරිභෝගිකයාට සේවාව ලබා ගැනීම ආයතනයක් නැතු වෙනවා. හැමදාම මලක් වගේ පිපෙනවා. මල පර වෙනවා වගේ ව්‍යාපාරෙත් නැතු වෙනවා. එවැනි ආයතනත් එක්ක තරම් කරද්දී ඔබ ආයතනයටත් සිද්ධ වෙන්නේ ඒ සෙතමනේ. එතකොට ඒ වගේ පළාත්වල ඔබේ ආයතන වසා දමන්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒ වගේ දේවල් ඇතිවිය හැකි නිසා තමයි අවුරුදු 4කට 5කට කලින් ඉඳන්ම අපි ආයතන ප්‍රාදේශීය වශයෙන් අරින්න ගත්තේ. මොකද ඕනම ව්‍යාපාරයක් කරන් යනකොට තව අලුත් ව්‍යාපාරිකයෙක් හරි ව්‍යවසායකයෙක් හරි හිතනවා මේකෙන් හොඳ දෙයක් වෙන්න ඇති වෙන්නේ. මේකෙන් ලාභ ලැබිය හැකි ව්‍යාපාරය. ඉතින් එයාත් උත්සාහ කරනවා ඔක්කොම කරුණු අමුණගෙන ඒ ව්‍යාපාරෙම පටන් ගන්න. ඉතින් ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක් ඒක. ඒක තමයි වෙන්නේ. එතකොට ඒකට අපි ආයතනයක් හැටියට මුහුණ දෙන්න විවිධාකාර ප්‍රදේශවල ආයතන තියෙනකොට අපිට ඒ වගේ තරගයක් ආවම පල්ලෙහාට යන්න හැකියාවක් තියෙනවා. මොකද අනිත් ආයතන දරාගෙන ඉන්න හින්දා. මොකද ටික කාලයක් වෙනකන් අර අනිත් ප්‍රතිවාදය සහ එයා මිල ගණන් අඩුවෙන් දෙනවා. මොකද එයා කොස්ට් එක කැල්කියුලේට් කරන්නේ නැහැ. එයා බලන්නේ 5යි 50යි. අයියෝ එච්චර වෙනවද මේකට? මෙච්චර වෙනවද? ඇත්තටම මිල ගණන් බලලා එයා හැදෙන්න මාස 5ක් යනවා. මොකද එයා හිතන්නේ මේකෙන් ලොකු ලාභ එනවා. අතන්ට 2.50යි ගෙවන්න තියෙන්නේ, මෙතනට 1.50යි ගෙවන්න තියෙන්නේ, මෙතනට 3යි ගෙවන්න තියෙන්නේ. මේ ටික එකතු වුණාම මට මේක එනවනේ කියලා හිතනවා. මට සත 20ක් තිබ්බත් කවන්නේ නැහැ. පස්සේ මිනිස්සු වෙනවා. ඊට පස්සේ මම වැඩි කරගන්නවා. හරි මොකක් හරි කියලා හිතනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. මේක කිලෝ ප්‍රමාණය කරන්න එයාට එක්කෝ එයාගේ අතේ තියෙන මුදල් වියදම් එනවා. එහෙම නැත්නම් ණයක් හැදෙනවා. මොකද මේකෙන් සල්ලි එනවා. ආවට යන ප්‍රමාණය වැඩි. කොයි වෙලාවෙ හරි ඔක අඩු වැඩි වෙන තරමක් එනවා. එතනට තමයි යාට දැනෙන්න ගන්න. එතකොට වෙන්නේ යා කරන් ආව ව්‍යාපාරය කරගෙන යන්නත් බැරුව යනවා. මේ ව්‍යාපාරය කරගෙන යන්නත් බැනවා. අපිටත් ඒක දුෂ්කරතාවයක් වෙනවා. කොහොම වෙතත් මේ වකවානුව වන විට සීකාගෝ සහ එයාකාගෝ ආයතන වලට තියෙන ප්‍රධානම ගැටලුව තමයි Taman යවන බඩු ප්‍රමාද වෙනවා කියලා. පහුගිය කාලේ අපි දැක්ක ඔබේ ආයතනෙනුත් ඒ දෙයම සිද්ධ වෙනවා. ඇයි එහෙම වුනේ? එහෙම වෙන්න හේතු තියෙනවා. මොකද කොරෝනා එක මේ වසංගතයත් එක්ක සාමාන්‍ය විදිහට රාජකාරී සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මිනිස්සු එහෙට මෙහෙට සංසරණය වෙන්නේ නැත්තම් එතකොට ගුවන් වාර ප්‍රමාණය අඩු කරලා තියෙනවා. කර්මාන්තවල ආනයන අපනයන සීමා වෙලා තියෙන නිසා ඒවත් සීමා වෙලා තියෙනවා. එතකොට මේ ගුවන් වාර ප්‍රමාණය අඩු වෙනත් වගේම නැව්වල යන වාර ප්‍රමාණය අඩු වෙනවා. දැන් ඔය දේ ඔබතුමන්ලා දැනගෙන හිටියානේ. නමුත් ජනතාව දැනුවත් කෙරුවේ නැහැ නේද? ඔබතුමන්ලා කිව්වනේ අහවල් දවසේ ලංකාවට යවනවා කියලා. නමුත් ඊට වඩා ප්‍රමාණයක් ප්‍රමාද වුණානේ. ඇයි එහෙම කෙරුවේ? මේක වංචාවක් නෙමෙයිද කෙරුවේ? වංචාවක් නෙමෙයි. අපේ ආයතනවල නම් අපි ඉස්සර කියන්නේ දවස් 3ක් 10ක් අතර යනවා කියලා. ඇත්තටම 5 වෙනි දවසේ නැත්නම් 6 වෙනි දවසේ යාපනයටත් අපි ඩිලිවරි කරලා තියෙනවා. ඒ වගේ සේවාවක් අපි පවත්වන්නේ. නමුත් අද අපි කියනවා දවස් 10ක් 14ක් හෝ ඊට වැඩි වෙන්න පුළුවන් කියලා. හේතුව අපි මෙතනින් ලෝඩ් කළාම ෆ්ලයිට් එක බුක් කරලා ඒකේ යනවා කටාර් හරි අතරම ට්‍රාන්සිට් එක තියෙන තැනට යනවා. සමහරවිට එතන ලෝඩ් එක වැඩි නම් අපේ ඉස්සල්ලා ආවේ වලට තැන දීලා ඊළඟ ඒ වලට ඊළඟට ලෝඩ් කරනවා. එතකොට එතනම දවස් 2-3ක් පරක් වෙනවා. ඊට පස්සේ එනවා මොකද ලංකාවට. ලංකාවේ එයාපෝට් එකට ඇවිල්ලා ඔන්න එතනත් ප්‍රමාද දෝෂ තියෙනවා. ඊට පස්සේ වෙයාහවුස් එකට ගෙනියන තැනටත් ඔන්න ප්‍රමාද දෝෂ ඇති වෙනවා. මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ සාමාන්‍ය පරිදි වැඩ නොවන නිසා. එතකොට සේවක ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මොකද සාමාන්‍ය පරිදි රස්සාව කරගෙන යන්න බැරි වුණාම මිනිස්සු තමුන්ගේ ආයතනය පවත්වාගෙන යන්න අමතර වියදම් කපා හරිනවා. ඒ කියන්නේ සේවකයෝ 3 දෙනෙක් හිටිය තැන ඉන්නේ දැන් සේවකයෙක් එක්කෙනා. මොකද ඒගොල්ලන්ට තියෙන වැඩ ප්‍රමාණය අඩුයි. එතකොට ඒකට හරියන විදිහට ඒගොල්ලන් සේවාව ලබා දෙන්න ගියාම ප්‍රමාද දෝෂ වෙනවා. ඒකට ඉතින් අපි අකමැත්තෙන් වුණත් මුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් එහෙම ප්‍රමාද දෝෂ වෙලා අපහසුතාවයට ලක් වෙච්ච ජනතාව වෙනුවෙන් සාහනය සැලසුවාද ඔබ ආයතනය? අපි බොහෝ අයට සලසන්න උත්සාහ කරනවා. මොන හරි අක්‍රමිකතාවයක් වෙලා තියෙනොත් අපි විසඳනවා. මොකද අපිට අපේ පාරිභෝගිකයා වටින නිසා. ඇත්තට මේක කරන්නත් අපිට අපහසුයි. මොකද අපිත් මේ වෙලාවේ බොහොම අපිටත් අභියෝගයක් තියෙනවා මේ කොහොමද මේක අරගෙන යන්නේ කියලා. මොකද වියදම් අඩු වෙන්නේ නැහැ. නමුත් ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා.
සේවාව පවත්වාගෙන යන්න එතකොට අපහසුතාවල් පත් වෙනවා. ඉතින් ඔක්කොම අපිට ගැටලුකාරී දේවල් නිරාකරණය කරන්න ඇත්තටම බෑ. ඒකින්ද තමයි අපි හැම අපේ සේවාව ලබා ගන්න එන අයට අපි දෙනවා ෆෝම් එක. මේ දේවල් වලට අදාළව තමයි අපි සේවාව සපයන්නේ. දැන් ඔබතුමා කියනවා ජනතාවට අපහසුතාවයන් වලට පත්වෙච්ච ජනතාවට සහන දෙන්න අපිටත් පොඩි අපහසුවක් තියෙනවා කියලා. දැන් අපේ ආයතන වලත් ගැටලු තියෙනවා මේවත් එක්ක අපිත් යන්නේ බොහොම අමාරුයි කියලා. එහෙම කියන ඔබතුමාම ඔබේ ශාඛා මේ කොරෝනා සමයේ විවෘත කරනවා මේ ඉතාලියේ නගරවල. ඉතින් එහෙම කරන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. කොරෝනා එන්නේ ඉස්සෙල්ලා අපේ ප්‍රොජෙක්ට් එක හදලා තිබ්බේ අදාළ සිටිස් වල. එතකොට ඒකට අවශ්‍ය කරන සේවකයන්ව අපි බඳවගෙන මාස 3කට කලින් ඒ සිටිස් වලට යවලා තිබ්බේ නගරවල තියෙන දත් එකතු කරන්න කොච්චර ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් ඉන්නවද ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඒ වගේ කරුණු කාරණා ගොඩක් යොදවලා තිබ්බේ. එතකොට අපිට ඒක නවත්තන්න බෑ. මොකද ඒ වැඩ කරන්න අපි බඳවගත්ත අයට මොකද කරන්නේ? එතකොට අපි යොදවපු මුදල් වලට මොනවද වෙන්නේ? ඒව ගැන අදහසක් අපිට ඒක අත්හරින්න බෑ. ඒකින්ද කොරෝනා කාලය ඇතුළතම අපි නවතම අලුතෙන් බ්‍රාන්ච් 6ක් එකතු කළා. නමුත් ඒකේ යහපත් දෙයක් තියෙනවා. මොකද අපි ඔක්කොමල්ල මේ බඩු යවන්නේ අපේ ලංකාවේ ඉන්න අයට. එතකොට ඇත්තටම ශ්‍රී ලාංකිකයන් ගැන වශයෙන් මමත් සන්තෝෂ වෙනවා. අපි ඔක්කොමල්ල අනිත් ජාතීන්ට වැඩිය විශේෂයි. හේතුව අපි විතරක් හොඳින් ඉන්න ඕනයි කියන හැඟීමක් අපේ කාගාවත් නැහැ. අපේ ලංකාවේ අය කොච්චර වුණත් මොන හරි අපහසුතාවයක් පත් වෙනවා නම් අපේ මෙහි ඉන්න අය ඇත්තටම ඒගොල්ලන්ට කැම ටික යවනවා. ඒගොල්ලන් හොඳින් ඉන්නට කැමති නිසා මොන හරි දෙයක් මෙහෙන් හම්බ කරන දේ එකතු කරලා ඒගොල්ලන්ට බඩු ටිකක් යවනවා. මොකද ඒගොල්ලන් බඩගින්න ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලන් සන්තෝෂෙන් ඉන්න ඕන කියන පදනම මත. ඉතින් අපිට ලංකාවේ අය මෙහි ඉන්න ගොඩක් සහයෝගයක් දැක්වුවා. මොකද අපේ සේවාව ලබාගෙන ඉතින් ඒකින්ද අපිට ඒ දුෂ්කරතාවය මගහරවා ගන්න අපේ අය අපිට ගොඩක් උදව් කළා මේ ආයතන පවත්වාගෙන යන්න. අපි කතා කරුවේ ඉතාලියේ ඉඳන් ලංකාවට එයා කාගෝ සේවාවනේ. දැන් ලංකාවේ ඉඳන් ඉතාලියට බඩු බහන්න එවනවා ලංකාවේ අය. ඔබ ආයතනය දැන් දෙසැම්බර් 19 ඉඳන් එවපු බඩු මාර්තු මාසේ හම්බුනේ. මෙච්චර කාලයක් කියා. ඒවට මොකද උනේ? ඇත්තටම දෙසැම්බර් 19 ෆ්‍රේට් එකයි ලංකාවෙන් එන දෙසැම්බර් 27 ජනවාරි 3 කියන ෆ්‍රේට් තුනක්ම අකරතැබ්බියට මුහුණ දෙන්න සිද්ධ වුණා. හේතුව අපේ ලංකාවේ එන්නේ බඩුවල බහුතරයක් තියෙන්නේ මේ රටවල් වලට ඇතුල් කරන්න බැරි ඒවා. ඒක ඕනම එක්කෙනෙක් දන්නවා. අපි ලංකාවට ගිහිල්ලා එනකොටත් කැම බීම කරවල තුන පහ ගේන්න බැරි ඒවා තමයි ගොඩක් අරන් එන්නේ. ඒවා මෙතන එයාපෝට් එකේ නවත්ත ගත්තොත් මොකද කරන්නේ? අපිට දෙන්නේ නැහැ. එහෙම කියලා කුරියර් කම්පැනියක් මාර්ගෙන් ගේන ඒවා එන්න දෙන්නේ නැහැ. කොහොම හරි ඉංග්ලන්ඩ් වලට ඇවිල්ලා ඉංග්ලන්ඩ් වලින් ඒක ක්ලියර් කරලා පර්සනල් කාගෝ එකක් හැටියට කුරියර් කම්පැනියකින් අපි ගෙන්න ගන්නවා ඉතාලියට. බෑ. ඒ අදහසට එකතු වෙන්න බෑ. ඔබතුමා දැන් ප්‍රකාශ කරන දැන් ඔබතුමාගේ ආයතන මේ හැම දෙයක්ම චෙක් කරලා එවන්නේ. එතකොට ඔබතුමාලා දන්නවා මේ භාණ්ඩය මේ රටට උචිත නැහැ කියලා. එතකොට කියන්න පුළුවන් මේක යවන්න බෑ කියලා. ඊට පස්සේ මේ හැමදේම එව්වෙන් පස්සේ ඔබතුමාලා ඇඟිල්ල දික් කරනවා මෙහෙම ඒවල තියෙනවා. ඒකින්ද මේක ඇඟ බේර ගැනීමක් නෙමෙයිද? ඇඟ බේර ගැනීමක් නෙමෙයි ඒක. ඇත්තටම භාණ්ඩ බාර ගන්නකොට අපි කියලා බාර ගන්නවා. හදිස්සියේ මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක මෙහෙටත් අදාළයි එහෙටත් අදාළයි. මෙහෙම භාණ්ඩ යවනකොටත් අපි අපේ ෆෝම් එකේ ලියලා තියෙනවා ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් අපේ මොන දේවල් වලට යටත්වද මේ භාණ්ඩ යවන්නේ කියලා. අපි එහෙම භාණ්ඩ බාර ගන්නකොටත් එහෙම කියලා තමයි බාරගන්නේ. හේතුව කරන්න බැරි දෙයක් කරනකොට ඒකට ප්‍රශ්නයක් ඇති විය හැකියි හම්බු ලෙස. ඒකට මුහුණ දෙන්න තමයි අපි මෙන්න මේ ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් යටතේ මේ සේවාව ලබා දෙනවා කියලා කියන්නේ. නමුත් ඔය ඔක්කොම කතන්දර කෙසේ වෙතත් අපි සෑහෙන පාර්සල් ප්‍රමාණයක් ලංකාවෙනුත් ගෙනත් තියෙනවා. ඒ ලංකාවෙන් ගෙනාව පාර්සල් වලින් අන්තිම ෆ්‍රේට් තුන තමයි හිර වුණේ. මොකද එංගලන්තය යුරෝපියන් යූනියන් එකෙන් එළියට ගිය නිසා. එතකොට වුණේ ලංකාවේ ඉඳන්
ඉංගලන්ඩ් වලට එනකොටත් කස්ටම් ක්ලියර් කරන්න ඕන. ආයේ එතනින් එලියට යුරෝප මේ ඉංගලන්ඩ් වලින් එලියට යනකොටත් කස්ටම් ක්ලියර් කරනවා. ඔය දෙකම කරගත්ත හැකි. මෙහෙට එනකොට ආයේ අපි අපහසුතාවයකටපත් වුණා. මෙහෙ ඒවල එන සුවඳවලටයි ඒව පැක් ඇරියට පස්සේ ඒගොල්ලන් මේ රටට ඇතුල් කරන්න දුන්නේ නැහැ. ඔක්කොම භාණ්ඩ රඳවා ගත්තා. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව භාණ්ඩ ඒ වගේ දේවල් රටට ඇතුල් වෙන්න දෙන්නෙම නැහැ ඒගොල්ලන්. එතකොට ඒගොල්ලන් ඒක විනාශ කරන්න යනවා. ඩිස්ට්‍රොයි කරන්න කියලා දානවා. එතකොට මොකද? එතකොට මොන කන්ඩිෂන් එකට යටත් භාණ්ඩ බාර දුන්නත් මිනිස්සයාගේ භාණ්ඩ නැති වුණාම එයා කන්ඩිෂන් ගැන බලන්නේ පස්සේ ඉස්සලාම නැති වෙච්ච එක ගැන තමයි බලන්නේ. ඉතින් කොහොම හරි කරලා අපි ඇත්තට මේ පැකට් වල තිබ්බ ප්‍රශ්න ටික විසඳලා මාර්තු 10 වෙනිදා වෙනකොට ඒ ඔක්කොම පාර්සල් ඔක්කොම වලට බෙදලා දීලා ඉවර කළා. දැන් කිසිදු ප්‍රමාදයක් නැහැ. ඒ ආපු සියල්ලක්ම දැන් निराකරණය කරලා තියෙනවා. සියල්ලක්ම निराකරණය කරලා තියෙනවා. ඒ පාර්සල් 1068කින් පාර්සල් 3ක විතරයි ප්‍රශ්න ඇති වුණේ. මොකද ඒ පාර්සල් 3 රෙගුලර් අඳවාගෙන තියෙනවා. පරීක්ෂණ වලට කියලා එක දේවල් වලට ඒ පාර්සල්ස් දුන්නේ නැහැ. අනිත් ඔක්කොම ඒවා ටික නිදහස් කරලා තියෙනවා. ඒ අතර අපහසුතාවයකටපත් වුණා ගොඩක් අය. අපි ඔක්කොම වලට වැඩි අපහසුතාවයකටපත් වුණා. මොකද භාණ්ඩ බාර අරගෙන ඉක්මනට දෙන්න තමයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට සමහර ඒවල කෑම හදලා ඒවල තිබ්බා. ඒ කෑම තියාගන්න බැරි ඒවා මේ කාලයත් එක්ක ඒවා සවුත් වෙලා තිබ්බා. අපි ඒගොල්ලන්ටත් යම් යම් සාහන දේවල් සැලසුවා. ඊට අමතරව පොත්පත් එව්වා ඉන්නවා. ඒගොල්ලන්ගේ දරුවෝ ගොඩක් අපහසුතාවයකටපත් වුණා. අපි සමහර අයට නැවත පොත් ටිකත් අරගෙන මෙහෙට ගේන්න අවශ්‍ය කරන දේවල් මුදල් ගෙව්වා. ඒගොල්ලන්ගේ අවීරයතාවය වළක්වා ගන්න. කොහොමද අද වෙනකොට මේ ප්‍රශ්න ටික විසඳලා ඉවරයි අපි. මේ වකවානුවේ දැන් අපි දැක්ක දෙයක් තමයි නාපෝලිය තමයි මේ සිදුවීම අපි දැක්කේ. අන්තර්ජාලයේ දකින්න අපි මුහුණු පොතේ දකින්න. ඔබේ ආයතනය යූරෝ 5.75ට 6.75ට තමයි මීට පෙර මේ කාර්යය යෙදුනේ. එකපාරටම ඔබ 3.50ට මේ බහන්න ලංකාවට යවනවා. එහෙම දෙයක් එකපාරටම කරන්නේ වෙනත් ආයතන ආරම්භ වෙච්ච හින්දාද? ඒකට තරඟකාරීත්වයක් ලබා දෙන්නේ කළු මුදල් වලින්ද කොහොමද මේකට වෙන්නේ? රජයට ටැක්ස් එකක් ගෙවනවද? ඔබ මොනවා හරි ජනතාවට ලබා දෙනවා රෙසිට් පතක් හරි මොනවා හරි එහෙමත් දෙනවද? එහෙම නැත්නම් ඒව මුකුත්ම නැතුව හොර රහසේ කළු කඩ විදිහට මේක පවත්වාගෙන යනවද ඔබ? ඇත්තටම අපේ ආයතන ඔක්කොම ටික 18ක් තියෙනවා. ඉතාලියේ බහුතර ප්‍රමාණයකුත් යුරෝපයේ අනිත් රටවල සුළුතරයකුත් ලංකාවේ ආයතන දෙකකුත් පවත්වාගෙන ඔක්කොම ටික 18ක් තියෙනවා. එතකොට අපි දෙන්නේ ඒ සේවාව පමණක් නම් අපිට කළු කඩයක් හැටියට 2014 ඉඳන් අද වෙනකන් පවත්වාගෙන යන්න බෑ. එතකොට අපි කරන්නේ ඒ සේවාව පමණයි. මොකද අතර මේ ඉතාලියේ කිලෝ එකක් හරි ඔය මුල්ල ගණන් වලට යවන්න පුළුවන් තත්ත්වය ඇති කළේ ලංකා එක්ස්ප්‍රස් එකේ. අනිත් එක්ස්ප්‍රස්ලා ඔක්කොමලා අනුකරණය කරගෙන බිහිවෙච්ච ව්‍යාපාර. එතකොට මුලින්ම ඒ අදහස ගෙනල්ලා මිනිස්සුන්ට ඒ සේවාව භුක්ති විඳින්න සැලැස්සුවේ ලංකා එක්ස්ප්‍රස්. ඉතින් ආයතන පවත්වාගෙන යන්න වියදමක් තියෙනවා. මම ඉස්සෙල්ලා තේරුම් කළා වගේ ආයතනයක් පවත්වාගෙන යන්න අඩුම තරමේ යුරෝ වලින් යුරෝ 3500ත් 4500ත් අතර වියදමක් යනවා. එක ආයතනයක් පවත්වාගෙන යන්න. එතකොට මේ ප්‍රදේශයේ කිලෝ 10 ගණන් එන්නේ. මගේ අත්දැකීම අනුව සාමාන්‍ය එක වාරයකට එකතු වෙන්නේ කිලෝ 500ක් 600ක් වගේ ප්‍රමාණයක්. එතකොට 500 600 එකතු වෙනකොට අපේ වාර 8ක් තියෙනවා. වාර 8කට කිලෝ 500 ගියත් කිලෝ 4000ක් 5000ක් තමයි එකතු වෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්න. ආයතනයක් පවත්වාගෙන යනකොට යුරෝ 4500ක් තියෙනකොට ඔය කිලෝ වලින් ගන්න මුදලෙන් ඒක වැය කරන්න වෙනවා. සාමාන්‍යයෙන් ඊට හැං ගියාම මේ සේවාව පවත්වාගෙන යන්න එයාලයින් එක නිකන් නෙමෙයි යවන්නේ. එතන මූල්‍ය ප්‍රමාණයක් යනවා. එතකොට මෙහි කස්ටම් එක ක්ලියර් කරන්න අපිට වියදමක් යනවා. ඊට පස්සේ ලංකාවේ කස්ටම් ක්ලියර් කරන්න තව වියදමක් යනවා. ලංකාවේ ඊළඟ සේවා සපයන්න හසුරවන්න ආයතනයක් තියෙනවා. ඒකට ඒකේ සේවකයෝ ඉන්නවා.
ඒක වාහන තියෙන ප්‍රවාහන පද්ධතියක් තියෙන. ඒ ඔක්කොම අපි නඩත්තු කරන්න ඕන. ඒව නඩත්තු කරන්න එන වියදම මේ පාර්සල් එකෙන් එන්න ඕන. මේ කිලෝ එකේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා ඔක්කොම ටික. ඇත්තටම ඔක්කොම ගණන් හැදුවොත් එහෙම කිලෝ එකක් එවුරෝ 8කට උඩින් තමයි දෙන්න වෙන්නේ. පෝස්ට් ඉතාලියෙන් එකෙන් හරි. අනිත් කුරිය කම්පැනි වලින් හරි. ඇයි එච්චර මුදලක් නියම කරන්නේ? ඒක ඇත්තටම පිරිවැයක් තියෙනවා. ඒ පිරිවැය ඇතුලේ තමයි ඒගොල්ලන් ගණන් හදන් කරන්නේ. දැන් එයාක අපිට පිරිවැයක් තියෙනවා. ඒක අවම කරගෙන තියෙනවා. මොකද ලොකු ක්වොන්ටිටි එකක් තියෙන නිසා. දැන් සමහර විට දැන් මේ නරඹන ප්‍රේක්ෂකයාට හිතෙන්නට පුළුවන් මේ ලංකා එක්ස්ප්‍රස් එකෙන් මේ ඊළඟට බිහි වෙන මේ ව්‍යාපාරිකයම බය ගැන්වීමක්ද කරන්නේ. දැන් ඔබතුමාට ආයතන රාශියක් තියෙනවා. දැන් ආයතන කීයක් තියෙනවද ඉතාලිය පුරාම ලංකා එක්ස්ප්‍රස්? ඉතාලිය පුරාම අපේ 14ක් තියෙනවා. දැන් 14ක් තිබෙනවා. ඊට අමතරව දැන් මිලානෝ නගරයේ ඔබගේ මේ ආයතනයේ දැන් වෙන වෙනම අංශ තියෙනවා. ක්‍රියාත්මක වෙන. ඒ කියන්නේ අති විශාල මුදලක් මේ හැම දෙයකටම යොමු කරනවා. ඔබ ඇත්තටම කෝටිපතියෙක් මේ බලද්දි මෙච්චර දේවල් කරද්දි. දැන් එහෙම ඉන්න පුද්ගලයෙක් කියනවා මේ වගේ වියදම් යනවා. එතකොට අර ඊගාවට මේවා ආරම්භ කරන්න ඉන්න එක්කෙනා බය ගැන්වීමක් නෙමෙයි ඔබතුමා මේ කරන්නේ. ඇත්තටම බය ගැන්වීමක් නෙමෙයි කරන්නේ. මට කියන්න තියන්නේ එතනදී මේ කාගෝ ව්‍යාපාරය හරි මොනෑම් ව්‍යාපාරයක් හරි කරනකොට අපි බලන්න ඕන ඇයි ඒකට මිල ගාණක් ඒ විදිහට යොදවලා තියෙන්නේ කියලා. අපිටත් පේනවා දැන් මම මේ ප්‍රශ්නය වුත් සල්ලි යවන අය ගොඩක් ඉන්නවා. ඒක අත්‍යවශ්‍ය සේවාවක්. මිනිසුන්ගේ පිටරට ඉන්න මිනිසුන්ගේ අත්‍යවශ්‍ය සේවා කීපයක් තියෙනවා. එකක් ලංකාවට කතා කරන්න. දෙක තමන් උපයන මුදල යවන්න. තුන තෑගි භාණ්ඩ ටිකක් යවන්න. ලංකාවත් එක්ක සම්බන්ධ වෙනකොට ඔය තියෙනවා. අපිත් ඕකේ ප්‍රධාන අංශයක් දෙනවා. එතන මුදල් යවන අය කොයි වෙලාවත් සමාජ සේවයක් කරනවා කියලා එයා 2.50ට යුරෝ 500ක් යවන්න දෙනවා. නෑ දෙන්නේ නෑ. මොකද එයා යුරෝ 5ක් ගන්නවා යුරෝ 500ක් වෙනකන් යවන්න. එතකොට එයාට ලැබෙන කමිෂන් එකෙන් තමයි එයා ඒ ආයතනය පවත්වාගෙන යන්නේ. කවුරුත් සමාජ සේවාවක් කරන්න ගිහිල්ලා සල්ලි බෙදන්න ඕන නම් අද මේ රටට ඇවිල්ලා ඉන්න ඕනේ නෑනේ. මේ රටට හැමෝම ඇවිල්ලා තියෙන්නේ වැඩ කරලා කීයක් හරි හම්බ කරලා අදට වැඩිය හෙට හොඳ දවසක් කරගෙන අනාගතය ස්ථාවර කරගන්න තමයි බලන් ඉන්නේ. අපේ බහුතරයක් මෙහි දුක් විඳලා හම්බ කරලා ලංකාවේ තමුන් වයසට ගියාම හරි අවුරුදු ගානකින් හොඳ තත්ත්වයෙන් ඉන්න තමයි වැඩ කටයුතු සලස්සගෙන තියෙන්නේ. ඉතින් ව්‍යාපාරිකයෙක් වුණත් ඒ දේ නෙමෙයිද කරන්නේ. ඇත්තටම ව්‍යවසායකයෙක් බිහි වෙන්නේ රස්සාවකින් එහාට ගිහිල්ලා වගකීමක් අරගෙන අවදානමකුත් අරගෙන වැඩ කරන පුද්ගලයෙක්. එතකොට එයා සාමාන්‍ය පඩියකට එහායින් ගිහිල්ලා කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න ඕන හින්දානේ ව්‍යාපාරයකට ඇතුල් වෙන්නේ. නමුත් අනවශ්‍ය බොරු තරඟයක් ඇති කරන්න ගිහිල්ලා වෙන්නේ ඔය ඔක්කොම නැති කරගන්න එක. මම දැකලා තියෙන ගොඩක් තැන්වල ඇත්තටම යුරෝ 2.50කට බත් එකක් විකුණනවා. ඒ බත් පැකට් එක හදන්න 90ක් යනවා ඇති. නමුත් ඒ බත් පත හදන්න මිනිස්සු කීප දෙනෙක් හවුල් වෙනවා සේවකයෝ. ආයතනයක් තියෙනවා. එතකොට 2.50කට බත් පතක් විකුණලා කීයක් ඇතුළටද ගන්නද අර වියදම් ටික කව කරගන්න? බත් 10 ගානක් දවසට විකිනෙන්නේ නැහැ. එතනින් වෙන්නේ එයා පුළුවන් තරම් උපරිම උත්සාහ කරනවා විකුණන්න. ඊට පස්සේ යාට අතහැරීමට සිද්ධ වෙනවා. මොකද ඊළඟ එක්කෙනා එන්නේ දෙකකට විකුණනවා. එතකොට තවත් අමාරුයි දාන. එයත් අමාරු වෙట్లా අර කරන් යන මිනිහවත් අමාරු වෙట్లా. එතකොට වෙන්නේ ව්‍යාපාරේ කඩා වැටෙන විතරයි. ඔබතුමා ඔය නොකිය කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන් අතර මේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ මේ අවබෝධයක් සහ එකමුතුවක් නැතිකමින් මේ සියලු දෙනාම විනාශය කරා යනවා කියලාද? ව්‍යාපාරය ගැන අවබෝධයක් ඇති කරගෙන ගණන් ටිකක් හදලා වැඩ කළා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. මොකද ව්‍යාපාරිකයෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕන රැකියා අවස්ථාවල් බිහි වෙන්න. තව ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයකට තර්ජනයක් වෙලා එයාව ප්‍රශ්නයකට යොමු කරනවා කියන්නේ ඒවල වැඩ කරන මිනිසුන්වත් රස්සාවේ අවධානයට යොමු කරනවා කියන එක. දැන් ඔබ ආයතනෙන් එහෙම දෙයක් වෙන්නේ නැද්ද? දැන් ඔබ ආයතනයෙන් මේ එයාකාගෝ සේවාවට අමතරව
ආයතන රාශියක් තිබෙනවා ඔබත් එක්ක වැඩ කරන්න. ඔබ ආරම්භ කරලා තියෙන අස්වැන්න ලංකාවේ ගොවීන්ගේ ඒ අස්වැන්න ඉතාලියට ගේනවා. ඒවා තොග වශයෙන් වෙළඳසැල් වලට යොමු කරනවා. ඒ වගේ තවත් රාශියක්ම තිබෙනවා. කේක් නිර්මාණ ඒ තෑගි භාණ්ඩ සේවා තියෙනවා. ඔබතුමත් අපහසුතාවයකට අනිත් ව්‍යාපාරිකයන්ව ලක් කරලා තියෙනවා. ඇත්තටම කවවත් අපහසුතාවයකට ලක් කිරීමේ අරමුණෙන් නෙමෙයි කිසිම දෙයක් කරලා තියෙන්නේ. අපි සමහර දේවල් තියෙනවා අපේ ඕනම ව්‍යාපාරයක් අවුරුදු 5ක් පවත්වාගෙන යනකොට ඒකේ අවසාන සීමාවකට එනවා. ඒකට ප්ලෑන් එකක් තියෙනවා. ඒකට ප්ලෑන් එකක් හැටියට තමයි අපි තව සේවාවල් බිහි කරලා තියෙන්නේ. හැබැයි ඒව බිහි වෙලා තිබ්බට ඒවා අපි තාමත් එයා කාගෝ වගේ උඩට අරගෙන නැහැ. හේතුව ඒවා වලට අපි ලෑස්තිලා ඉන්නවා. අපිට අවශ්‍ය අපිට මේ අපේ එයා කාගෝ කියන්නේ අපේ පළවෙනි රස්සාව හැටියට අපි ඒක කරන්නේ. එතකොට ඒකේ අවදානම වැඩි නම් මේ ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි නම් අපි අනිත් ආයතන ටිකත් උඩට අරගෙන එනවා. මොකද අපේ රස්සාව තියාගන්න අවශ්‍ය නිසා. අපි ඕනම දෙයක් කරනකොට කාවරි අපහසුතාවයකට පත් වෙනවා. අපි ඇවිදින කොටත් කාවරි අපහසුතාවයකට පත් වෙනවා. නමුත් අවම වශයෙන් අපිට අපහසුතාවයකට පත් වෙන එක පවත්වාගෙන යන ගමන් අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් මම හිතනවා ඒක සුබවාදී කටයුත්තක් හැටියට. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරනකොට ඉතාලි රජයට බදු මුදලක් ගෙවන්න ඕන. ඒ වගේම ජනතාවට වග කියන යම් කිසි දෙයක් ලැබෙන්න ඕන. අපි කියනවා බිලක් එහෙම නැත්නම් රිසිට් එකක් නිකුත් කරන්න ඕන. ඔබ ආයතන වලින් මේ දේ සිද්ධ වෙනවද? ජනතාවට කොයි හරි මොහොතක යම් කිසි අපහසුතාවයක් ලක් වුණොත් එහෙම ඒ වෙනුවෙන් හඬක් නගන්න, ඒ වෙනුවෙන් නීති මාර්ගයට යන්න අවශ්‍ය කරන දෙයක් ඔවුන් සතු වෙනවද එතකොට? අතෝෂෙම අපි ආයතනයේ ඇරී දවසේ ඉඳලා අපි හැමෝටම ඉන්වොයිස් කොපි එකක් එහෙම නැත්නම් ෆතුරයක් අපි දෙනවා. ඩොකියුමන්ට් එකක් දෙනවා අනිවාර්යයෙන්. එතකොට ඕනම ප්‍රශ්නයක් ඇති වුණාම අපෙන් සාධාරණයක් සිද්ධ වෙන්නේ නැත්නම් එයාට ගිහිල්ලා නීතිමය උපදෙස් පදන්න බලන්න. ඒකට අපි විවෘත කරලා තියෙනවා. ඒකින්ද අපි සේවාව ගැන අපි අතරම බීතියකුත් නැහැ, කළු කඩේකුත් නෙමෙයි. අපි අදාළ දේවල් ගෙවලා තමයි මේ දේවල් කරන්නේ. ඒ කියන්නේ ලංකා එක්ස්ප්‍රස් ආයතනයේ කළු කඩයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ජනතාවට වග කියනවා. අනිවාර්යෙන් වග කියනවා. මොකද අපිට සාමාන්‍යයෙන් මේ වෙනකොට අපි ලංකාවට යවලා ඇති ආයතන ආරම්භ කරපු දවසේ ඉඳන්ම පැකට් ලක්ෂ 10 පන්නලා කිලෝ වලින් ගත්තොත් එහෙම අපි වාර්ෂිකව කිලෝ ලක්ෂ 3මාරක් පැනලා ලංකාවට ගෙනියනවා. යුරෝපයෙන් ගත්තොත් එහෙම ලංකා එක්ස්ප්‍රස් ආයතනය තමයි පළවෙනි තැන ඉන්නේ. එයා කාගෝ වලින් ලංකාවට භාණ්ඩ ගෙන ප්‍රධාන පෙළේ සමාජිකයෙක් හැටියට. ඒකම යුරෝපයෙන් මාකටිං ටීම් එකක් යොදවලා අපි අපේ ශ්‍රී ලාංකිකයන්ව දැනුවත් කරනවා මෙන්න ගුවන් මාර්ගයේ මේ අහවල් දවසේ තියෙන්නේ. ඔයාලගේ බඩු භාණ්ඩ තියෙනවා අපි ඒතර ගේන්න පුළුවන් කියලා අපි වියදමක් දරාගෙන ඒගොල්ලන්ව දැනුවත් කරනවා. මොකද මේ සේවාව පවත්වාගෙන යන්න ඒගොල්ලන්ව අපිට අවශ්‍ය නිසා. මේ වගේ ආයතන ජාලාවක් සහ මාකටිං ටීම් එකකුත් එකතුව මේ ප්‍රයත්නය දරන එකම මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලංකාවේ කම්පැනිය යුරෝප් වල මම කියන්න පුළුවන් අපේ ලංකා එක්ස්ප්‍රස් කියලා. රගි ක්‍රූස් මහත්මයා තමන්ගේ ආයතනය පිළිබඳව බොහොම වගකීමෙන් කටයුතු කරන්නේ. දැන් හැබැයි ප්‍රේක්ෂක ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් මේ ආයතනය මෙච්චර මුදලක් හම්බ කරනවා. හැබැයි අපි ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් දාන්න ඕන. මේ එහෙම පිරිසුත් ඉන්නවා ලෝකේ. එහෙම වුණොත් එහෙම බැරි වෙලාවත් ගුවර්ධියාදී ෆිනෑන්ස් එකෙන් ඇවිල්ලා ඔබතුමාව මේ වගේ පරිශ්‍රණයකට ලක් වුණොත් මුහුණ දෙන්න පුළුවන්ද? බයක් නැද්ද ඔබතුමා? ඇත්තටම පුළුවන්. හේතුව අපිට ලැබෙන හැම කිලෝ එකක්ම මේ රටෙන් එළියට යනකොට අපි ඩික්ලෙයාර් කරලා තියෙනවා මේ ෆ්‍රේට් එකේ මෙන්න මෙච්චර කිලෝ ප්‍රමාණයක් ගියයි කියන එක. එතකොට එතන එයාවේ බිල් එකක් හැදෙනවා. ගිය ප්‍රමාණයක් තියෙනවා. අපිට කියන්න බෑ අපිට මෙච්චරක් ආවේ නැහැ කියලා. රටින් පිට වෙච්ච කිලෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය අපේ ආයතන වලට ආව හැටියක් තියෙනවා. ඒ ආයතන වලින් ආව හැටියට මුදල් කොච්චරක් ආවද කියලා අපි ඩික්ලෙයාර් කරනවා.
වියදම් ප්‍රමාණය අපි ඩික්ලෙයාර් කරනවා. ඒක හින්දා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. හැබැයි බහුතරයකට ඒ පහසුකම නැහැ. දැන් ඔබතුමා කියනවා බහුතරයකට මේ හැකියාව නැහැ කියලා. මේ වගේ පරීක්ෂණයකට ආවුහම මුහුණ දෙන්න හැකියාවක් නැහැ කියලා. ඔය ව්‍යංගාර්ථයෙන් ඔබතුමා කියන්නේ මේ අඩු මුදලට බඩු ලංකාවට ප්‍රවාහනය කරන අය මේවා කරන්නේ කළු කඩ විදිහටද? කළු කඩේ කියන එකට මට අර්ථකථනයක් දෙන්න හැකියාවක් නැහැ. මොකද ඒක දන්නවා ඒ කරන මිනිස්සු. මට කාවත් විවේචනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි එවුරු එකකට දෙයක් අරගෙන 780කට විකුණනවා නම් ඒ කොහොමද කරන්න කියන එක ඔප්පු ගන්න හැකියාවක් තියෙන්න බෑ. ඒකම පාරිභෝගිකයෙක්ගේ පළවෙනි අයිතිය තමයි තමුන්ට රිසිට් පතක් තියෙනවා. ඔය රිසිට් පත අරගෙන එයා හංගලා තියනවා කියලා නෙමෙයි එයා ගන්නෙ. ඒ රිසිට් පතක් එයාට දෙන්නේ මොනවා හරි ආක්‍රමකතාවයක් ඇති වුණොත් ඒක ඉදිරිපත් කරලා සාධාරණීකරණයක් ලබා ගන්න සහ එයා දුන්න භාණ්ඩයේ සම්පූර්ණම අපේ ආයතනයේ වගකීමක් ලබාගෙන තියනවා කියන එකට අදාළ ලියකියවිල්ලෙත් තමයි රිසිට් පත. එයාගේ පැකට් එකේ නම්බර් එක දාලා නම ගම දාලා එයාට රිසිට් පතක් දෙනවා කියන්නේ ඒක අපි වගකීම බාරගත්තා කියන එක තමයි භාණ්ඩ ප්‍රවාහණයට. එතකොට ඒකට අපි වග කියනවා. එහෙම රිසිට් පතක් දෙන්න බැරි නම් නම්බරයක් එක්ක එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තුන්වෙනි පාර්ශ්වයක භාණ්ඩ ඉතාලිය ඇතුළත හසුරුවන්න හැමෝටම බෑ. ඒකට ඉතාලියේ තියෙනවා වෙනම බලපත්‍රයක් ගන්නවා නම් තුන්වෙනි පාර්ශ්වයේ භාණ්ඩ හසුරුවන්න බලපත්‍රයක්. ඒක ප්‍රවාහනය කරන්න අපි ළඟ තබා ගන්නත් රටින් පිට කරන්නත් ඒ සියල්ලට මේක අදාළයි. ඒකට අපේ ට්‍රාන්ස්පෝර්ට් වල ප්‍රවාහන සමාගම් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෝ ගොඩක් ඉන්නවා ඉතාලියේ. ඒගොල්ලන් දන්නවා ඒ මොකද්ද කියලා. ඒ කියන්නේ නොදන්න වැඩ කරන කට්ටිය තමයි බහුතරයක් ඉන්නේ. මොකද ඒගොල්ලන් තමයි අනිත් ආයතන පවත්වාගෙන යන්න නොහැකි තත්ත්වයට පත් වෙන්නේ. හැබැයි දෙපාරක් ආයෙ හිතන්න ඕන. මොකද ඒ වගේ වැඩ කිරීම තුළින් අපේම ලාංකිකයන් තමයි අපිට අපහසුතාවයකට පත් කරන්න වෙන්නේ. ලංකා එක්ස්ප්‍රස් ආයතනයේ කොපමණ සේවක මණ්ඩලයක් ඉන්නවද ප්‍රදීප්? අතරම ඍජු සහ වක්‍රාකාරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සේවක ප්‍රමාණය 60ක් ඉක්මවා ගිහිලා තියෙනවා අද එනකොට. මේ සියල්ලක්ම නීත්‍යානුකූලව රැකයා කරන පිරිසක්ද? හැමෝම ලංකාවේ ඉඳන්ම නීත්‍යානුකූලව අපි බඳවගෙන තියෙන අය. මොකද මෙහෙම වුණත් අපිට කරන්න බෑනේ. එක ආයතනයක් පරීක්ෂා කරන්න ආවම ඉතුරු ඒවාත් නිකම්ම පරීක්ෂා කරනවා. එතකොට අපි නීත්‍යානුකූල නැත්තම් ඒකේ ඇති වෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න බෑ. මේ සියල්ලක්ම ශ්‍රී ලාංකිකයෝද? ශ්‍රී ලාංකික 95% වෙනකන් ශ්‍රී ලාංකිකයන් ඉන්නේ. මේ කතාවක් තියෙනවනේ අපේ අයත් එක්ක මේ වැඩ කරන්න බෑ කියලා. ඒක ඇත්තද? ඉතාලියේ මන් ලැබපු අත්දැකීම තමයි ලංකාවේ ගිහුවම ලංකාවේ කියන අම්මෝ ලංකාවත් එක්ක වැඩ ගන්න බෑ. ඒ මිනිස්සුත් එක්ක හරි අමාරුයි. මම එක්ක විශ්වාස කරන්නේ නැහැ. හේතුව අපි අද මේ විදිහට පවත්වාගෙන යන්නේ අපේ ලංකාවේ හින්දා. වැදගත්ම දේ තමයි අපි ලංකාවේ කියලා අපි එකිනෙකාට ගරු කරන්නේ. හේතුව අපිට ගරු කරන්නේ නැති නිසා. හැබැයි අපේ ආයතනවල දෙයක් අපි දීලා තියෙනවා. අපි ආයතනයට එන සහ අපි ආමන්ත්‍රණය කරන හැම එක්කෙනෙක්ටම ගරුත්වයක් දීලා කතාබස් කරනවා. ඒ තුල ඇත්තටම අපිත් ගරුත්වයක් ලබනවා. මේ දෙකම හරිම ලස්සනයි. අපේ ලංකාවේ අයට හැමෝටම ගරුත්වයක් දීලා කතා කරලා එයාලත් එක්ක වැඩ කරන්න පුළුවන් අපිට. අපි ගණන් ගන්න නැතුව ගරු කරන්නේ නැතුව වැඩ කරන්න ගියාම තමයි අපේ දේවල් සාර්ථක වෙන්නේ නැත්තේ. අපි අද මෙහෙම ඉන්නේ වෙන කාවුත් හින්දා නෙමෙයිනේ. ලංකාවේ අය හින්දා. අපේ වැඩ කරන අයත් ඇත්තටම වැඩ කරපු අයත් දැන් සේවාවේ නියැලෙන අයත් ඔක්කොමල්ලා අපිට ආදරය කරනවා අපිට ගරු කරන නිසා තමයි අද මේ ආයතන සියල්ල මේ විදිහට තියෙන්නේ. ඒකම අපේ ලංකාවේ අය මෙහි ඇවිල්ලා ඉන්න හැමෝම අපිට ආදරේ සලකලා තියෙනවා. ඒකේ සංකේතයක් හැටියට තමයි ලංකා එක්ස්ප්‍රස් අද වෙනකම් පවතින්නේ. ප්‍රගීත් මහත්මයා දැන්
මීට පෙර වගේ නෙමෙයි වර්තමානය වන විට මේ අන්තර්ජාලය මුහුණුපොත හරහා බිස්නස් කරද්දී අයථා වැඩ කරන්න එච්චර පහසු වෙන්නේ නැහැ. යහපත් විදිහට තමයි ව්‍යාපාරයක් කරගෙන යන්න ඕනේ. යෝජනා චෝදනා එක තමයි මේ ව්‍යාපාර ඉදිරියට ගෙනියන්න ඕනේ. ඇත්තටම ලංකා එක්ස්ප්‍රස් ආයතනය පිළිබඳව ඔබතුමා සතුටු වෙනවා? ඇත්තටම මම සන්තෝෂයි. අපේ ලංකාවේ ඉඳලා යුරෝපයේ ඉතාලියේ කියන රටේ මේ වගේ ආයතන ජාලාවක් පවත්වන ලංකාවේ අය 40 දෙනෙක්ට වැඩිය රස්සාව දීලා මේ සේවාව දුෂ්කරතා සහ ගොඩක් බාධා මැද්දේ පවත්වාගෙන යන්න හැකියාව ලැබීම ගැන මම ඇත්තටම සන්තෝෂ වෙනවා. මොකද අපේ ශක්තිය තමයි ලාංකිකකම. වෙන කිසිම දෙයක් නෙවෙයි. අද අපිට මෙහෙම පවත්වාගෙන යන්න හැකියාව තියෙන්නේ ලංකාවේ අය අපි ගාවට ඇවිල්ලා අපේ සේවාව පවත්වාගෙන යන්න ඒගොල්ලන් සේවාව ලබා ගන්නවා. ඒකට සේවාව දායක කරන්න අපේ වැඩ කරන පිරිස පරිත්‍යාගී වෙලා ඒගොල්ලන්ගේ යාළුවගේ ජොබ් එක හරියට කරනවා. ඔය දෙකේම එකතුවක් හැටියට තමයි අපේ සාර්ථකත්වය තියෙන්නේ. ඒ වගේම මේක බොහොම සන්තෝෂයෙන් කරගෙන යන්න හැකියාව අපිට ලැබිලා තියෙන්නේ ඔය කාරණා මත. එනම් පතරිනුවස් අපි ඔබතුමාගේ ඒ සන්තෝෂය සදාකල්ම පවතිවා කියලා ප්‍රාර්ථනා කරමු. අද වැඩසටහනේ සමගාමීව. ඉතින් පතරිනුවස් YouTube channel එක subscribe කරලා පොන්න අපිත් එකතු වෙන්න. ජය වේවා. අයිබෝන්.